අපි අද බලමු පැරසිටමෝල් පොයිසන්. පැරසිටමෝල් හඳුන්වනවා ඇසිටෝ ඇමිනෝෆෙන් කියලාත් හඳුන්වනවා. එතකොට පැරසිටමෝල් කියන්නේ ඕවර් ද කවුන්ටර් ඩ්‍රග් එකක්. ඒ කියන්නේ පැරසිටමෝල් කියන ඩ්‍රග් එක ගන්න අපිට ෆාමසිට ගිහලා ෆාමසිස්ට්ම හමු වෙන්න ඕනේ නැහැ. අපිට ගිහිල්ලා ග්‍රොසරි එකකින් වගේ ගන්න පුළුවන්. මුදලාලි කෙනෙක්ගෙන් උනත් ඉල්ල ගන්න පුළුවන් පැරසිටමෝල්. අන්න ඒකම තමයි පැරසිටමෝල් පොයිසනින් වලට ප්‍රධාන හේතුව. ඒ කියන්නේ අපිට ඕන තැනකින් පැරසිටමෝල් ගන්න පුළුවන් නිසා පැරසිටමෝල් කියන්නේ සූසයිඩ් වෙන්න පැරසිටමෝල් කියන එක ගොඩක් කට්ටිය යූස් කරනවා. එතකොට සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ පැරසිටමෝල් දවසකට බොන්න පොයිසන් වෙන්න නැතුව දවසකට බොන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි ග්‍රෑම් 4. ඒ කියන්නේ අපි බලමු සාමාන්‍යයෙන් කෙනෙක් පැරසිටමෝල් දෙකක් ගන්නවනේ දෙකක තියෙනවා 1 ග්‍රෑම්. දවසට පැය 6න් 6ටනේ ගන්න පැරසිටමෝල්. පැය 6න් 6ට ගත්තොත් දවසට පැය 24යි. බෙදීම් 6 4ක් එනවනේ. 4ක් කොට එක් වරකට 1 ග්‍රෑම් නම් 4 වරකට ග්‍රෑම් 4යි. කියන්නේ දවසකට උපරිම ගන්න පුළුවන් පැරසිටමෝල් ග්‍රෑම් 4යි. තව වැඩි කියන්නේ ගොඩාක් වුණ වැඩි අවස්ථාවක පැය 4න් 4ට ගන්නත් කියලා කියනවා. හරිද? එතකොට 24 බෙදීම 4 8ක් එනවා. එහෙනම් ග්‍රෑම් 8යි 4යි 8යි අතර ප්‍රමාණය තමයි දවසකට ගන්න පුළුවන්. හරිද? ඒ වුණාට අපි සලකන්නේ පැරසිටමෝල් ඕවර්ඩෝස් එකක් කියලා. කියන්නේ මේ සාමාන්‍යයෙන් 4 8යි ප්‍රමාණයක් ගන්න පුළුවන් නේ. පැරසිටමෝල් ඕවර්ඩෝස් එකක් කියලා සලකන්නේ ග්‍රෑම් 10කට වඩා. ග්‍රෑම් 10කට වඩා ගත්තොත් තමයි එයා ඕවර්ඩෝස් එකක් කියලා සලකන්නේ. ග්‍රෑම් 10කට වඩා හෝ පැරසිටමෝල් 150යි මිලිග්‍රෑම් 200යි මිලිග්‍රෑම් අතර කියන්නේ කිලෝග්‍රෑම් එකකට. දැන් අපි හදලා බලමු පැරසිටමෝල් පොයිසන් කියන්නේ අපි බලමු දැන් සාමාන්‍යයෙන් කෙල්ලෝනේ බොන්නේ පැරසිටමෝල්. කෙල්ලෙක් සාමාන්‍යයෙන් හිතමු කිලෝ 50යි කියලා. දැන් කිලෝ 50යි. පැරසිටමෝල් පොයිසන් වෙන්න කොච්චරක් බොන්න ඕනද කියලා. එතකොට 50යි කිලෝග්‍රෑම් වැඩි කිරීම මෙයාගේ අපි 20 කියලා දාමුකෝ. 20 බෙදීම 200 බෙදීම 1000. එතකොට එනවා 10යි ග්‍රෑම්. 10යි ග්‍රෑම් කියන්නේ එහෙනම් පෙති 10ක්. පෙති 10ක් 10 ග්‍රෑම් කියන්නේ එක පෙත්තක් 0.5 ග්‍රෑම්. එහෙනම් පෙති 20ක්. පෙති 20ක් වගේ බොන්න ඕනේ පැරසිටමෝල් පොයිසන් වෙන්න. ඒ කියන්නේ සිවිදි නිසා ගන්න පැන්ඩෝල් පෙති 20ක් බොන්න ඕනේ. 20ක් බොන්න කියන්නේ අර බිස්ටර් පැක් දෙකක් බොන්න ඕනේ. නේ එකක 10යින් තියෙන්නේ බිස්ටර් පැක් දෙකක් බොන්න ඕනේ මැරෙන්න. අපි බලමු මම නිකන් දැනුමට කිව්වේ. බලමු අපි මේ ලෙක්චර් එකේ මොනවද අපි ඉගෙන ගන්න කියලා. මුලින්ම අපි ඉගෙන ගන්නවා මේකේ mechanism of action එක. මේ toxicity එකේ mechanism of action එක. ඊළඟට අපි ඉගෙන ගන්නවා clinical features ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්නවා තව risk factors. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා management එක ගැන ඉගෙන ගන්නවා. හරිද? අපි කොහොමද toxicity එකේ mechanism එක, clinical features, risk factors, management. අපි දැන් බලමු toxicity mechanism එක. හරිද? දැන් අපි ඉගෙන ගන්න පැනඩෝල් වල mechanism of action එක නෙමෙයි. හරිද? පැනඩෝල් වල mechanism of action එක මොකද්ද? මම මේ දැනුමට කියන්නේ පැරසිටමෝල් බිව්වහම එයා ඇන්ටිපයිරටික් කියන්නේ උණ අඩු කරන්න, උණ බහින්න හරි ඇනල්ජෙසික් ඉෆෙක්ට් එකක් නේ හරි දෙන්නේ නේ. ඇනල්ජෙසික් ඉෆෙක්ට් එකක්. නමුත් ඒක නෙමෙයි අපි මෙතනදී කතා කරන්නේ. අපි කතා කරන්නේ පැනඩෝල් වල ටොක්සික් ඉෆෙක්ට් එක. හරිද? ඒකට මේ පැරසිටමෝල් හරි පැරසිටමෝල් වල මම නිකන් ස්ට්‍රක්චර් එක අඳිනවා. ස්ට්‍රක්චර් එක දැනගන්න ඕනේ නැහැ. මොකද මේ මෙඩිසිනල් කෙමිස්ට්‍රි නෙමෙයි ෆාමකොලොජි.
ඇසට හුරු කරගන්න තමයි මේ ස්ට්‍රක්චර් එක හඳින්නේ මම. ඔය එකක් තියෙන මේ වගේ N එකක් තියෙනවා. මෙන්න මෙයා තමයි ඇසිටෝ ඇමිනෝෆීන් කියන්නේ. මෙතන N එකක් තියෙන්නේ ඇසිටෝ ඇමිනෝෆීන්. නැත්නම් පැරසිටමෝල්. පැරසිටමෝල් සාමාන්‍යයෙන් තෙරපියුටික් ඩෝස් එකකදී තෙරපියුටික් ඩෝස් එක කියන්නේ අපි තෙරපියුටික් ඩෝස් එකක් කියන්නේ සාමාන්‍යයෙන් උණ බහින්න බොන්න අපි. උණ බහින්න බොන්නේ තෙරපියුටික් ඩෝස් එකකදී. පැරසිටමෝල් මෙටබොලයිස් වෙනවා. liver එකේ මෙටබොලයිස් වෙනවා. හරිද? ඕනම ඩ්‍රග් එකක් අපි බිව්වට පස්සේ මේ බොඩි එක සලකන්නේ මෙයා ෆොරින් ඒජන්ට් කෙනෙක් කියලා. එතකොට එයාට ටග් ගාලා බලන්නේ මේක එක්ස්ක්‍රීට් කරගන්න. හරිද? එක්ස්ක්‍රීට් කරගන්නේ ප්‍රධාන වශයෙන් මේන්ලි යූරින් වලින්. හරිද? යූරින් වලට වැඩියෙන් තියෙන වෝටර්. වෝටර් තියෙනවා නම් එහෙනම් මේ ඩ්‍රග් එක මේ වෝටර් සොලියුබල් කරගත්තා නම් තමයි එයාට ඉක්මනට එක්ස්ක්‍රීට් කරගන්න පුළුවන්. එහෙනම් මේ ඩ්‍රග් එක වෝටර් සොලියුබල් කරගන්න මෙයා කොන්ජුගේෂන් රියැක්ෂන් එකකට යනවා. හරිද? කොන්ජුගේෂන් එකට යනවා. කොන්ජුගේෂන් රියැක්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි ග්ලූකියුරොනයිඩේෂන්. ග්ලූකියුරොනයිඩේෂන් කියන්නේ මෙයාට ග්ලූකියුරොනික් ඇසිඩ් එක සෙට් වෙනවා ඇවිල්ලා. මෙයාට මෙතෙන්ට සෙට් වෙනවා ග්ලූකියුරොනික් ඇසිඩ් එක සෙට් වෙලා එතකොට ඒ ග්ලූකියුරොනික් ඇසිඩ් එක කියන්නේ මම නිකන් දැනුමට කියන්න මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මෙහෙන් OH ගොඩක් තියෙනවා මේ ග්ලූකුරිනික් ඇසිඩ් කියන එක්කෙනාගේ. එතකොට මේ ඇසිඩ් එක මේක සෙට් වුණාට පස්සේ මෙයා OH ගෲප්ස් ගොඩක් තියෙන නිසා මෙයා හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදා ගන්නවා වතුරත් එක්ක වෝටර්ත් එක්ක. එතකොට එයා එක්ස්ක්‍රීට් කරන්න ලේසි. හරිද? ඒ වගේ අනිත් ක්‍රමය තමයි සල්ෆේෂන් කියන්නේ. සාමාන්‍යයෙන් වෙන්නේ තෙරපියුටික් ඩෝස් එකේදී සල්ෆේෂන්. කියන්නේ ග්ලූකුරොනේෂන් වෙනවා 60% වගේ, සල්ෆේෂන් වෙනවා 35% වගේ. හරිද? සල්ෆේෂන් කියන්නේ ඒත් ඒ වගේ සල්ෆර් ගෲප් එකක්. HSO4 වගේ එක්කෙනෙක් ඇවිල්ලා සෙට් වෙනවා. එතකොට එයා වෝටර් සොලියුබල් හොඳට වෝටර්ත් එක්ක එකතු වෙලා එක්ස්ක්‍රීට් වෙනවා. ඊටාම් පොඩි ප්‍රමාණයක් වෙනත් රියැක්ෂන් එකක් හරහා යනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා liver එකේ තියෙනවා සයිටෝක්‍රෝම් P450 කියන එන්සයිම් එක. හරිද? හැමෝම දන්නවනේ සයිටෝක්‍රෝම් P450 කියන එන්සයිම් එක liver එකේ තියෙනවා. හරිද? මේ එතකොට මේ පැරසිටමෝල් ආවම නැත්නම් ඇසිටෝඇමිනෝෆීන් ආවම මේ සයිටෝක්‍රෝම් P450 එක යා මෙටබොලයිස් කරනවා NAPQI කියලා එක්කෙනෙක්ට. හරිද? NAPQI කියලා කියන්නේ N ඇසිටයිල් පැරා බෙන්සෝකියුනමීන්. හරිද? එයාගේ ස්ට්‍රක්චර් එකත් නිකන් මේ වගේ ඇසට හුරු කරගන්න අඳින්නේ මේ O එකක් තියෙනවා. මෙතන N එක තියෙනවා. මෙතන COO එහෙම මොකක් හරි එකක් තියෙනවා. හරිද? මේ NAPQI කියන එක්කෙනා හැදුනට පස්සේ එයා මාර ආසයි බයින්ඩ් වෙන්න සෙල් මෙම්බ්‍රේන් එක තියෙනවනේ. සෙල් මෙම්බ්‍රේන් එකේ ෆොස්ෆොලිපිඩ් වල සල්ෆිඩ්‍රිල්. හරිද? සල්ෆිඩ්‍රිල් ගෲප්ස් තියෙනවා. හරිද? මෙයා මාර ආසයි මේ ගිහිල්ලා කෝවේලන්ට්ලි බයින්ඩ් වෙන සල්ෆිඩ්‍රිල් ගෲප්ස් වලට. තව ආසයි යා ගිහිල්ලා මැක්‍රොමොලිකියුල්ස් මොනවද? ප්‍රෝටීන්ස්, එන්සයිම්ස්. හරිද? මෙයා ගිහිල්ලා කෝවේලන්ට්ලි බයින්ඩ් වෙනවා මේ ප්‍රෝටීන්ස්, එන්සයිම්ස්, ඒ වගේ මැක්‍රොමොලිකියුල්ස් වලට. කොට එයා ගිහිල්ලා කෝවේලන්ට්ලි බයින්ඩ් වුණාම මොකද වෙන්නේ? මෙයා මෙතන ඉන්න සල්ෆිඩ් ගෲප්ස් ගලවලා ගන්නවා ෆොස්ෆොලිපිඩ් එකෙන්. එතකොට මෙයාගේ සෙල් මෙම්බ්‍රේන් එක මොකද වෙන්නේ? සෙල් මෙම්බ්‍රේන් එකේ ස්ට්‍රක්චර් එකට හානි වෙනවා. එතකොට එයාගේ ස්ට්‍රක්චරල් ෆේලියර් එකක් වෙනවා. සෙල් මෙම්බ්‍රේන් එකේ ස්ට්‍රක්චරල් ෆේලියර් එකක්. මෙයා ගිහිල්ලා මැක්‍රොමොලිකියුල්ස්, ප්‍රෝටීන්ස් වල, එන්සයිම්ස් වල බයින්ඩ් වුණාම මොකද වෙන්නේ? එයාගේ තවදුරටත් එන්සයිම්ස් වලින් මෙටබොලයිස් කරන්න බෑ. එහෙනම් මෙටබොලික් ෆේලියර් එකක් වෙනවා මේ සෙල් එක ඇතුලේ. ස්ට්‍රක්චරල් ෆේලියර් එකයි මෙටබොලික් ෆේලියර් එකක් නිසා මේ සෙල් ඩෙත් වෙනවා. හරිද? ඒක වළක්ව ගන්න මොකද වෙන්නේ? ඒක වළක්ව ගන්න මේ සෙල් එක ඇතුළෙම ඉන්නවා හෙපටොසයිට්ස් නැත්තම් liver cells ඇතුලේ ඉන්නවා ග්ලූටාතයෝන් කියලා එක්කෙනෙක්. ග්ලූටාතයෝන්. දැන් මේක හැදුන ගමන් මෙයා ඇවිල්ලා මෙයාගේ බයින්ඩ් වෙනවා. හරිද? ග්ලූටාතයෝන් බයින්ඩ් වෙනවා. ඊට පස්සේ මෙයා එක්කන් යනවා. ඩාර්ලින් එන්න බඩුව පෙන්වන්න කියලා මෙයා එක්කන් යනවා.
එක්කන් ගිහිල්ලා කිඩ්නියට එක්කන් යනවා කිඩ්නියට එක්කන් ගිහිල්ලා මෙයාව එක්ස්ක්‍රීට් කරලා දානවා ෂේප් එකේ. මෙයාටවත් නොදැනෙන්න මෙයාව එක්ස්ක්‍රීට් කර NAPQI කියන එක්කෙනාව එක්ස්ක්‍රීට් කරලා දානවා ග්ලූටතයෝන්. එහෙනම් මේ ග්ලූටතයෝන් ඉන්න නිසා මෙයා බේරෙනවා. හරිද? අපි දැන් බලමු මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක. දැන් මේ මං කිව්වේ තෙරපියුටික් ඩෝස් එකනේ. අපි බලමු ඕවර්ඩෝස් එකකදී මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක. මෙන්න මේක හැමතිස්සෙම අහන පේපර්ස් වල. ඒක නිසා මේ කෑල්ල හොඳට බලා ගන්න, නෝට් එකක් දාගන්න. මම ෂෝට් විදියට කියන්න, ඔයගොල්ලෝ නෝට් එකක් දාගන්න. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ පැරසිටමෝල් ඕවර්ඩෝස් එකට. මුලින්ම මේක පටන් ගද්දි ප්‍රශ්නේ මෙකැනිසම් ඔෆ් ටොක්සිසිටි කියලා ලිව්වහම ඔයගොල්ලෝ මුලින්ම ලියන්න ඕනේ ඒ වුණාට මේ සාමාන්‍ය තෙරපියුටික් ඩෝස් එකේදී වෙන ප්‍රෝසෙස් එක ලියලා ඉන්න. මොකද වෙන්නේ තෙරපියුටික් ඩෝස් එකකදී 60% ග්ලූකරොනයිඩේෂන් වෙනවා, 35% සල්ෆේෂන් වෙනවා. කියන්නේ ස්මෝල් amount එකක් මේ liver එකේ තියෙන cytochrome P450 කියන එන්සයිම් එකෙන් එන්සයිම් එකේ මෙටබොලයිස් වෙලා NAPQI හදනවා කියලා ලියන්න. ඒ process එක ලියන්න. ඊට පස්සේ ලියන්න ඔයගොල්ලෝ ඕවර්ඩෝස් එකද මොකද වෙන්නේ කියලා. පැරසිටමෝල් ඕවර්ඩෝස් එකදී දැන් liver එකට නේ යන්නේ. liver එකට ගියාට පස්සේ මේ සල්ෆේෂන් එකයි ග්ලූකෝරිනේෂන් සල්ෆේෂන් පාත්වේ එකයි ග්ලූකියුරොනයිඩේෂන් පාත්වේ එකයි මොකද වෙන්නේ? සැචුරේටඩ් වෙනවා. හරිද? මේ දෙන්න සැචුරේටඩ් වෙනවා. එහෙනම් එයා අනිවාර්යයෙන්ම යන්න ඕනේ කාරාද P450 සයිටෝක්‍රෝම් P450 හරහා ගිහිල්ලා එයා කවුරු බවටද පත් වෙන්නේ? එයා NAPQI බවට පත් වෙනවා. හරිද? කොට ඔයගොල්ලෝ එක පොයින්ට් එකෙන් ලියන්න ඕනේ වෙන පැරසිටමෝල් ඕවර්ඩෝස්. දැන් අර කලින් ලියලා ඉන්න ඕනේ තෙරපියුටික් ඩෝස් එකේදී මෙන්න මේව වෙනවා කියලා. පස්සේ ලියන්න ඉන පැරසිටමෝල් ඕවර්ඩෝස් both sulfation pathway and glucuronidation pathway is saturated. Then excess paracetamol is going through P450 pathway and forms NAPQI. හරිද? NAPQI හැදෙනවා කියලා ලියන්න. හරිද? ඊට පස්සේ NAPQI තව ලියන්න ඊට පස්සේ glutathione. Then glutathione covalently bind with NAPQI and forms cysteine and mercapturic acid. සිස්ටීන් and mercapturic acid හදලා මේ දෙන්න මේ NAPQI කියන එක්කෙනා මෙයා නියුට්‍රලයිස් කරනවා. හරිද? ඒකත් ලියන්න. When NAPQI is formed, glutathione covalently binds to NAPQI and forms cysteine and mercapturic acid and neutralize the NAPQI. ඊට පස්සේ මෙන්න මෙතනින් තව ස්පෙෂල් පොයින්ට් එක. හරිද? මේ වැඩේ ග්ලූටතයෝන්ට කරන්න පුළුවන් පැය 8ක් විතරයි. හරිද? ග්ලූටතයෝන් පැය 8ක ඊට පස්සේ මේ ග්ලූටතයෝන් අපේ ඇඟේ තියෙන ග්ලූටතයෝන් අපි ස්ටෝර් කරගෙන ඉන්නවනේ. මේ ස්ටෝර් එක තියෙන පැය 8ක් විතරයි. මේ ස්ටෝර් එක පැය 8කින් පස්සේ ඉවර වෙනවා. empty වෙනවා. දැන් depletion ලියන්න ඕගොල්ලෝ ඊළඟට the glutathione store depletes නැත්නම් emptying in 8 hours. After 8 hours there's no glutathione to neutralize NAPQI. පැය 8කට පස්සේ glutathione කියන එක්කෙනාව නියුට්‍රලයිස් කරන්න NAPQI කියන එක්කෙනාව නියුට්‍රලයිස් කරන්න ග්ලූටතයෝන් නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔයගොල්ලෝ අන්තිමට ලියන්න වෙනවා. එහෙනම් NAPQI covalently binds. හොඳට මතක තියාගන්න points. NAPQI covalently binds to කොටස් දෙකකට බෙදෙනවානේ. මම කිව්වා මොකද්ද? පළවෙනි එක තමයි sulfhydryl groups. හරිද? sulfhydryl groups in NAPQI covalently bind to sulfhydryl groups in phospholipids
of the cell membrane and ඊට පස්සේ මොකද වෙන්නේ structural failure එකක් වෙනවා cause a structural failure to the cell membrane හරිද තව එකක් ලියන්න පුළුවන් තව point එකක් NAPQI covalently binds to macromolecules such as tissue proteins and enzymes and causes මොකද්ද metabolic failure එහෙනම් දැන් යා ස්ට්‍රක්චරල් ෆේලියර් එකකුත් වෙනවා එහෙනම් මෙටබොලික් ෆේලියර් එකකුත් වෙනවා මේ දෙකම හේතුවෙන් මොකද වෙන්නේ සෙල් ඩෙත් වෙනවා එතකොට සෙල්ස් ඩෙත් වෙලා මේ ඕගන් එක ෆේල් වෙනවා මේ ඕගන් එක liver එක ෆේල් වෙනවා liver එක කියන්නේ ගොඩක් වයිටල් ඕගන් එක ෆේල් වුණාම අනිවාර්යෙන් මැරෙනවා එහෙනම් එතකොට මේ liver එක විතරද මේ ෆේල් වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ P450 කියන එන්සයිම් එක තියෙන ඕන ඕගන් එකක් ෆේල් වෙන්න පුළුවන් එහෙනම් අපි බලමු P450 කියන එන්සයිම් එක තියෙන තව මොනවද ඕගන්ස් liver එක හැර වෙනත් ඕගන් තිබේද ඔව් තියෙනවා මොකද්ද කිඩ්නිය හරිද කිඩ්නිය තියෙනවා කිඩ්නිය තියෙනවා heart එක තියෙනවා pancreas එක තියෙනවා liver එක තියෙනවා එහෙනම් මේ ඔක්කොටම කෙල වෙලා යනවා හරි කිඩ්නිය තියෙන P450 එහෙනම් අනිවාර්යෙන් කිඩ්නි NAPQI හැදිලා ඒගොල්ලෝ සල්ෆේට් අරගෙන ටිෂු ප්‍රෝටීන්ස් වල බයින්ඩ් වෙලා ස්ට්‍රක්චරල් ෆේලියර් මෙටබොලික් ෆේලියර් දෙකම වෙලා සෙල් ඩෙත් එක වෙනවා එහෙනම් කිඩ්නි heart එක pancreas එක liver එක ඔක්කොටම ඩැමේජ් වෙලා සෙල් ඩෙත් එකක් වෙන්න පුළුවන් සෝරි සෙල් ඩෙත් එකක් වෙලා ඕගන් ෆේලියර් වෙලා මැරෙන්න පුළුවන් හරිද දැන් අපි බලමු දැන් අපි කතා කරා මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක කතා කරා හරිද ඊළඟට අපි බලමු රිස්ක් ෆැක්ටර්ස් මොනවද කියලා හරි රිස්ක් ෆැක්ටර්ස් පැරසිටමෝල් පොයිසනින් වලට රිස්ක් ෆැක්ටර්ස් මොනවද ඒ කියන්නේ පැරසිටමෝල් බොන එක දැන් එක්කෙනෙක් මං කියන්නේ ග්‍රෑම් 4ක් බොන්න පුළුවන් 4යි 8යි ග්‍රෑම් අතර බොන්න පුළුවන් මේ සාමාන්‍ය පුද්ගලයෙක් මේ 4යි 8යි ග්‍රෑම් බිව්වොත් එයාට පොයිසන් වෙන්න පුළුවන් ආකාර තියෙනවා හරිද එයා ඇකියුට් එයා ක්‍රොනික් ඇල්කොහොල් කියන්නේ එයා නිතර බොන පුද්ගලයෙක් නම් හරි ක්‍රොනික් ඇල්කොහොලික් කෙනෙක් නම් ක්‍රොනික් ඇල්කොහොලික් කෙනෙක් නම් එයා සම්භාවිතාවය වැඩි පැරසිටමෝල් පොයිසනින් එක වෙන්න මම ඒකට කියන්න හේතුව මොකක්ද කියලා හරිද ඇල්කොහොල් තියෙනවා හරි ඇල්කොහොල් ඔයගොල්ලෝ පස්සේ ලෙක්චර් එකේදී මම කියන්නම් ඇල්කොහොල් පොයිසනින් ලෙක්චර් එකක් තියෙනවා ඇල්කොහොල් වල ඇල්කොහොල් බිව්වට පස්සේ එයා ඇල්ඩිහයිඩ් කාණ්ඩ දෙකකට කැඩෙනවා ඒ ඇල්ඩිහයිඩ් කාණ්ඩය එක්ස්ක්‍රීට් කරගන්න අපිට ග්ලූටතයෝන් ඕන හරි ග්ලූටතයෝන් කියන එක්කෙනා ඕන එහෙනම් එයා බීලා ඉන්නවා නම් එයා අනිවාර්යෙන් මෙයා මේ ග්ලූටතයෝන් මෙයා ප්‍රයෝජනෙට ගන්නවා ඇල්කොහොල් එක්ස්ක්‍රීට් කරන්න එතකොට පැරසිටමෝල් එක්ස්ක්‍රීට් කරන්න ග්ලූටතයෝන් නැහැ එහෙනම් ග්ලූටතයෝන් නැත්තම් මොකද වෙන්නේ එයා ටොක්සික් වෙනවනේ එහෙනම් මේ පැනඩෝල් මේ ප්‍රමාණය බිව්වත් එයා ඇල්කොහොල් අරගෙන තියෙනවා නම් පැනඩෝල් ටොක්සික් වෙනවා තව HIV ඉන්ෆෙක්ෂන් එක තියෙන එක්කෙනෙක්ට පැනඩෝල් කියන්නේ නැත්තම් පැරසිටමෝල් පොයිසන් වෙන්න පුළුවන් තව එයා මැල්නියුට්‍රිෂන් හරියට කන්නේ නැති එක්කෙනෙක් නම් මැල්නියුට්‍රිෂන් and eating disorder malnutrition and eating disorder දැන් ඒකත් මම මතක තියාගන්න ක්‍රමයක් කියන malnutrition and eating disorder හරිද malnutrition නම් එයාගේ කියන්නේ බර ගොඩාක් අඩුයි අපි හිතමු එයාගේ බර 30 කිලෝග්‍රෑම් කියලා 30 කිලෝග්‍රෑම් එක්කෙනෙක්ට සාමාන්‍ය පැරසිටමෝල් පොයිසනස් රේන්ජ කීයද 150 මිලිග්‍රෑම් 150 to 200 මිලිග්‍රෑම් කිලෝග්‍රෑම් එකට. එහෙනම් අපි බලමු. කොට එහෙනම් කිලෝග්‍රෑම් එකකට මෙයාට 200ක් දැම්මට පස්සේ මිලිග්‍රෑම් දාලා 1000න් බෙදුම් මෙයාගේ. ඔන්න බලන්න එයාට එනවා 6යි ග්‍රෑම්. එයාට 6යි ග්‍රෑම් ගත්තත්
කිලෝග්‍රෑම් 30 කෙනෙක්ට 6 ග්‍රෑම් ගත්තත් ඒක පොයිසනස් වෙනවා. හරිද? තේරුණාද? දැන් සාමාන්‍යයෙන් කියන්නේ වැඩුණු පුද්ගලෙක් අපි 50ක් කියලා ගමු. 50 වැඩුණු පුද්ගලයෙක්ට පැන්ඩෝල් පොයිසන් වෙන්න කලින් අපි ගණන් හැදුවා 8 ග්‍රෑම්වත් බොන්න ඕනේ. හරිද? sorry 10 ග්‍රෑම් හරි 10 ග්‍රෑම් බොන්න ඕනේ. කලින් අපි මුලදීම ගාන හැදුවලා පෙන්නුවා කිලෝ 50ක් තියෙන කෙනෙක් 10 ග්‍රෑම් ගත්තොත් තමයි එයාට පැන්ඩෝල් පොයිසන් වෙන්න පටන් ගන්නේ. නමුත් බර අඩු වෙන්න මේ එයාගේ දැන් කිලෝ 30යි නම් එයාට 6 ග්‍රෑම් ඇති පොයිසනස් වෙන්න. එහෙනම් මැල්නියුට්‍රිෂන් ඊටින් ඩිසෝඩර්ස් තියෙන කට්ටිය මම නිකන් සැලකුවේ කෙට්ටුයි කියලා අරගෙන එහෙම මතක තියාගන්න මම ඔයාලට කිව්වේ මේක පොයිසන් වෙන්න පුළුවන් අඩු ප්‍රමාණයක් ගත්තොත්. හරිද? අපි බලමු ඊට 20 ග්‍රෑම් 20 කිලෝග්‍රෑම් තියෙන එක්කෙනෙක්ට ඇති ග්‍රෑම් 4ත් ඇති පොයිසනස් වෙන්න. හරිද? ඒ වගේ බලමු සිස්ටික් ෆයිබ්‍රෝසිස් තියෙනවා. සිස්ටික් ෆයිබ්‍රෝසිස් වල ඩිසීස් කන්ඩිෂන් එක තියෙන කට්ටියට රිස්ක් ෆැක්ටර් එකක් පැරසිටමෝල් පොයිසනින් ලාර්ජ් ඩෝස් එකක් ගත්තොත් කොහොමත් ඉතින් පැරඩෝල් රිස්ක් ෆැක්ටර් එක පොයිසන් වෙන්න ලාර්ජ් ඩෝස් එකක් ගත්තොත් repeated large dose හරි repeated large dose දැන් ඒක වෙන්නේ මෙහෙමයි දැන් කෙනෙක්ට උණ එයා උදේ 8ට බොනවා පැන්ඩෝල් පෙති දෙකක් බොනවා පැන්ඩෝල් පෙති දෙකක් බොනවා උදේ 8ට පස්සේ මිනිහට දැන් 8ට පැන්ඩෝල් බිව්ව තව ටිකකින් මතක නැහැ පැන්ඩෝල් බිව්වද කියලා ආයි බොනවා හරිද ඊට පස්සේ ආයෙත් තව පැය 6කින් බොනවා එහෙම බීලා මේ රිපීටඩ් ඕවර්ඩෝස් එකකදී එයාට ටොක්සික් වෙන්න පුළුවන් ලාර්ජ් ඩෝස් එක රිපීටඩ් ඕවර්ඩෝස් සිස්ටික් ෆයිබ්‍රෝසිස් malnutrition and eating disorder එකක් තිබ්බම HIV infection එකකදී හරිද chronic alcoholism නම් එයා තව වෙන්න පුළුවන් එයා viral fever එකකින් හරි viral illness එකක් තියෙනවා නම් එයාට risk factor එකක් හරිද recent viral infection එකක් හරි ongoing viral infection එකක් හරි තිබ්බොත් ඒකත් risk factor එකක් හරිද තව uses of enzyme inducing drugs මෙන්න මේකත් හොඳ පොයින්ට් එකක් හොඳට මතක තියාගන්න uses of enzyme inducing drugs මේ enzyme එක induce කරන්න පුළුවන් drugs එහෙනම් මොකද enzyme එකද CYP450 cytochrome P450 එක induce කරලා දුන්නොත් අපි කලින් කතා කරා සාමාන්‍ය glucuronidation 60% glucuronidation එක 60% වෙනවා මෙයා 30%. නමුත් දැන් මෙයා බීලා කියන්නේ මෙයා ඩ්‍රග් එකක් බීලා මේ CYP එන්සයිම් එක ඉන්ඩියුස් වෙලා. දැන් මෙයා හොඳට වැඩ කරනවා. කියන්නේ මෙයා වැඩිපුර මෙන්න මේ පාත්වයක යනවා. වැඩිපුර මෙන්න මේ පාත්වයක යනකොට මොකද වෙන්නේ? ඒකත් රිස්ක් ෆැක්ටර් එකක්. හරිද? ඒකත් එතකොට රිස්ක් ෆැක්ටර් එකක්. මොකද මෙයා CYP කියන්නේ එන්සයිම් ඉන්ඩියුසින් ඩ්‍රග් එකක් බීලා තියෙනකොට. එතකොට ඒවා තමයි රිස්ක් ෆැක්ටර්ස් වෙන්නේ. අනිත් එක තමයි ඇඩල්ට් ප්‍රිපරේෂන් එකක් ළමයින්ට දෙනකොට ඇඩල්ට් ප්‍රිපරේෂන් එකක් චිල්ඩ්‍රන්ස්ලාට දෙනකොට ඒකත් ටොක්සික් වෙන්න පුළුවන්. මොකද දැන් මම කලින් පැහැදිලි කරා බර අඩු වෙන්න එයාට ටොක්සික් ඩෝස් එක. කියන්නේ සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් විදිහට කියලා තියෙන්නේ ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් එකට 150යි 200යි අතර තමයි එයාට ටොක්සික් ඕවර්ඩෝස් එකක් වෙන්නේ. එතකොට එයාගේ බර අඩු වෙන්න මම මේ ගණන් හැදුලා පෙන්නුවා බර අඩු වෙන්න එයාට ටොක්සික් වෙන්න බොන්න ප්‍රමාණය අඩු වෙනවා. ඒ ඇඩල්ට් ප්‍රිපරේෂන් ළමයිට දුන්නාම ඒකත් ටොක්සික් වෙන්න පුළුවන්. ඔය රිස්ක් ෆැක්ටර්ස් හොඳට මතක තියාගන්න රිස්ක් ෆැක්ටර්ස් අහනවා හැමතිස්සෙම එක්සෑම් එකේ ක්‍රොනික් ඇල්කොහොලික් කෙනෙක් නම් HIV infection එක තියෙද්දි malnutrition and eating disorder එකක් තියෙද්දි cystic fibrosis large dose repeated large doses එයා recent viral එකක් හරි ongoing viral illness එකක් හරි මෙන්න මේකත් හොඳට මතක තියාගන්න use of enzyme inducing drug use of adult preparation in children දැන් අපි ඒකත් බැලුවා මොකක්ද risk factors උත් බැලුවා දැන් අපි බලමු clinical features දැන් කතා කරන්න අපි පැන්ඩෝල් පොයිසන් වෙලා
හොස්පිටල් එකට එහා අරන් එනවා. හරිද? හොස්පිටල් එකට අරන් එනවා. හොස්පිටල් එකට අරන් ආවට පස්සේ මෙයාගේ මොනවද තියෙන ක්ලිනිකල් ෆීචර්ස්? හොස්පිටල් එකට අරන් ආවට පස්සේ හරි නැත්නම් මෙයා ගෙදරදී පැන්ඩෝල් බීලා මෙයාට තියෙන ක්ලිනිකල් ෆීචර්ස් මොනවද? හැමතිස්සෙම ගොඩක් ඩග් වලට තියෙනවා නෝසියා වොමිටින්. ඒ වගේ මේකටත් තියෙනවා නෝසියා ඇන් වොමිටින්. හොඳටම වමන යනවා නම් ඔක්කාරේ නෝසියා වොමිටින් තියෙනවා නම් පැනඩෝල් පොයිසන් එකක් වෙන්න පුළුවන්. හරිද? නෝසියා වොමිටින්. acute hepatic necrosis. ඒක අපිට පේන්නේ හරි. අපිට පේන්නේ උනට පැන්ඩෝල් බීලා කියලා දැනගෙන හොස්පිටල් එකට ගෙනාවම ටක් ගාලා liver enzyme liver function test එකේදී අපිට acute liver necrosis එකක් දකින්න පුළුවන්. ඒකත් ඒ වගේ වෙන්නේ දවස් 2ක් 4ක් ඇතුළත තුල එයා හරියට ට්‍රීට්මන්ට් ගත්තේ නැත්නම් acute liver necrosis එකක් වෙන්නේ. necrosis එකක් වෙන්න ආයි රිවර්ස් කරන්න බෑ acute liver necrosis. හරිද? ඊළඟ එක තමයි elevated liver enzymes. හරිද? ඒක වෙන්නේ aspartate කියන liver enzyme එක වැඩි වෙනවා liver damage එකදී liver cells නැත්නම් hepatocyte cells blood එකට දානවා aspartate කියන enzyme එක. මට කරදරයක් කියලා පෙන්නන්න තමයි කියන්නේ එයාට කරදරයක් කියලා liver එකට කරදරයක් කියලා ඉන්ඩිකේට් කරන්න තමයි aspartate කියන enzyme එක දාන්නේ. AST APT දෙකක් තියෙනවානේ. තව ඒ වගේ heart එකත් ඒ වගේ මතකනේ heart එක මොකක් හරි damage එකක් angina එකදී elevated enzymes තියෙනවා aspartate ඒ වගේ enzymes blood circulation එකට ඒගොල්ලෝ දානවා එයාට මොකක් හරි කරදරයක් කියලා ඉන්ඩිකේට් කරන්න. හරිද? ඒ වගේ මේ elevated liver enzymes AST හරිද? එතකොට nausea and vomiting, elevated liver enzymes, less commonly renal failure එකක් වෙන්න පුළුවන්. දැන් මම කලින් කිව්වනේ කොහෙද cytochrome cytochrome P450 එක තියෙනවා kidney එකත්. හරි? kidney එක. එහෙනම් acute kidney failure එකක් වෙන්න පුළුවන්. හරිද? එහෙනම් අනිවාර්යෙන් cardiac toxicity එකකුත් වෙන්න පුළුවන්. ඒක මං කියවන heart එකේ තියෙනවා කියලා. එතකොට rarely ඒව වෙන්නේ rarely අනිවාර්යෙන් එහෙනම් මේක අපිට අර කලින් මතකයි නම් මේක තර්කයෙන් ලියත හැකිනේ. දැන් කලින් මතකයි නම් P450 කොහෙද තියෙන්නේ කියලා kidney එකේ තිබ්බා, liver එකේ තිබ්බා, heart එකේ තිබ්බා, pancreas එකේ තිබ්බනේ. එහෙනම් අපිට rarely ලියනවා cardiotoxicity, pancreatitis කියන්නේ pancreas එකේ inflammation එක, hematotoxicity වෙන්න පුළුවන්, disturbing glucose metabolism ඒ වගේ ඒවා එනවා. කියන්නේ clinical features ටික දැන් අපි කතා කරා mechanism of action එක. ඊට පස්සේ කතා කරා risk factors, clinical features කතා කරා. දැන් අපි කතා කරන්නේ ඊළඟට අන්තිමට management එක ගැන කතා කරන්නේ. හරිද? management එක ගැන කතා කරනකොට management එක කියන්නේ මොකක් හරි පුද්ගලයෙක් හරිද? paracetamol බීලා මෙයා within 1 hour මෙයා අඳුරගෙන within 1 hour hospital එකට ගෙනාවොත් එයාට ලේසි decontamination කරන්න පුළුවන්. කියන්නේ within 1 hour ගෙනාවොත් එයාට කරන්න පුළුවන් management එක තමයි decontamination කියන්නේ ඒක ගොඩක් අමාරු නෑ. ඒක ලේසි. gastric lavage එක හරි නැත්තම් එයාට දෙන්න පුළුවන් activated charcoal දීලා වැඩේ ගොඩින් බේර ගන්න පුළුවන්. හරිද? උනට මෙයා මේක බීලා 8 hours වගේ හොරාට ඉඳලා 8 hours
ක්ලිනිකල් ෆීචර්ස් දෙන්න ගත්තාම කට්ටිය බය වෙලා හොස්පිටල් එකට ගෙනවා. හොස්පිටල් එකට ගෙනලා ඇඩ්මිට් කරාට පස්සේ මෙයාට within 8 hours වගේ ගියාට පස්සේ මෙයාට අනිවාර්යෙන් දෙන්න ඕනේ. දැන් මෙයාගේ ඇබ්සෝබ් වෙලා ඇන්ටිඩෝට් එකක් දෙන්න ඕනේ. ඇන්ටිඩෝට් එක. හරිද? ඇන්ටිඩෝට් වර්ග දෙකක් තියෙනවා. ඇන්ටිඩෝට් උත් අහලා තිබ්බ එක්සෑම් එකේ list two antidotes කියලා. එතකොට අපිට ආ එක්සෑම් එකේ අහන්න පුළුවන් decontamination methods අහන්න පුළුවන්. ඇන්ටිඩෝට් එක අහලා තියෙන නිසා. ඇන්ටිඩෝට් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙතියොනින්. මෙතියොනින්. මේක ඕරල් තෙරපියක්. හරි. දෙවෙනි එක තමයි NAC. N-acetyl cysteine. N-acetyl cysteine. මේක IV තෙරපියක්. හරිද? මේක ගාන සාමාන්‍ය රුපියල් 4000ක් වගේ. මේක ඊට වඩා 4 ගුණයක් වැඩි 3 ගුණයක් මේක 3000ක් වගේ කියමු. මේක 4 ගුණයක් වැඩි ඊට වගේ මේක රුපියල් 12000ක් වගේ මේ ට්‍රීට්මන්ට් එක. මේක ඕරල්. කියන්නේ මේ මෙතියොනින් කියන එක effective as NAC. මේක effective නමුත් මේක ඕරල්. මෙයාට ගොඩක් මේ patient ගොඩාක් nausea vomit වෙනවා නම් මේ ඕරල් තෙරපිය දෙන්න බෑනේ. වොමිට් වෙනවා නම් මේ ඕරල් තෙරපිය දෙන්න බෑ. මෙයාට දෙන්න ඕනේ එහෙනම් NAC N-acetyl cysteine. N-acetyl cysteine කියන එක්කෙනා තමයි දෙන්න ඕනේ. මෙයාට ගොඩක් වොමිටිං වගේ වෙනවා නම්. කොහොමද ඉතින් මේ පැන්ඩෝල් බීලාවට පස්සේ මේ N-acetyl cysteine කියන එක්කෙනා දෙන එක හොඳයි. මොකද එයා මම ඊට පස්සේ කතා කරන්න මෙයාගේ ඊළඟට mechanism of action of N-acetyl cysteine. මෙයා දුන්නට පස්සේ මෙයා ගොඩක් වෙලාවට මෙයා ටක් ගාලා ඇක්ට් කරලා අපිට කිඩ්නි හાર્ට් liver වගේ vital organs බේර ගන්න පුළුවන් N-acetyl cysteine එක දුන්නොත්. මෙතියොනින් එකත් හොඳයි. මෙතියොනින් එකත් එයාට vomiting වෙන්නේ නැත්නම් මෙතියොනින් එක හොඳයි. ගොඩක් දුරට හොඳයි. කියන්නේ effective මෙයා වගේම effective. නමුත් vomiting වෙනවා නම් එයාට දෙන්න බෑ. අපි ඊළඟට බලමු N-acetyl cysteine වල mechanism of action එක. හරිද? N-acetyl cysteine වල mechanism of action එක ගැන කතා කරද්දී අපිට ආයෙ මෙතනට යන්න වෙනවා. paracetamol දැන් මම කතා කරන්නේ overdose එක. හරි? overdose එක මම කෙලින්ම ගන්නම් CYP 450 එක හරහා ගිහිල්ලා එයා දැන් NAPQI හැදිලා ඉන්නේ. හරිද? NAPQI හැදිලා ඉන්නේ ග්ලූටතයොනුත් ඉවර වෙලා. ග්ලූටතයොනුත් empty. ග්ලූටතයොනුත් නැහැ. දැන් මේ N-acetyl cysteine කියන එක්කෙනා act as glutathione donor. එයා glutathione එකක් වගේ තමයි ක්‍රියා කරන්නේ. එතකොට N-acetyl cysteine මෙහෙම තියෙන්නේ. මෙයා N-acetyl cysteine ඇවිල්ලා සෙට් වෙන්න පුළුවන්. N-acetyl cysteine ඇවිල්ලා මෙයා එක්ස්ක්‍රීට් වෙනවා. එහෙනම් එයාගේ mechanism of action එක ගත්තොත් එයා ලියන්න වෙන්නේ මේ ටිකම ලියන්න වෙනවා. paracetamol මේ overdose එකදී මේ හරහා ගිහිල්ලා මෙයා හැදෙනවා. NAPQI එතකොට සාමාන්‍යයෙන් NAPQI එක්ස්ක්‍රීට් කරන්න ඇවිල්ලා glutathione වල එකත් එක්ක covalently bond වෙලා තමයි එක්ස්ක්‍රීට් වෙන්නේ. නමුත් 8 hours more than 8 hours වලට පස්සේ glutathione store එක depletion වෙනවා. glutathione store එක deplete වුණාම glutathione නැහැ. එතකොට අපිට use කරන්න පුළුවන් N-acetyl cysteine act as glutathione donor එකක් විදිහට තමයි act කරන්නේ. එතකොට යාව අපිට excrete කරගන්න පුළුවන් N-acetyl cysteine වලින්. අපි බලමු සාමාන්‍යයෙන් N-acetyl cysteine කියන්නේ overdose එකකදී overdose වෙලා දැන් එයා patient එක ගේනවා hospital එකට. hospital එකට ගෙනාවට පස්සේ අපි බලමු කොහොමද මෙයාට N-acetyl cysteine administer කරන්න කියලා. සාමාන්‍යයෙන් N-acetyl cysteine දැන් අපි අර පැන්ඩෝල් පොයිසන් එක 150 මිලිග්‍රෑම් 200 මිලිග්‍රෑම් නේ කිලෝග්‍රෑමයට.
ඒ වගේම ප්‍රමාණයක් ඉන්ජෙක්ට් කරනවා පොයිසන් අපි ස්ටෑන්ඩඩ් එකත් ඒ වගේම ප්‍රමාණයක් ඉන්ජෙක්ට් කරනවා IV දෙනවා IV දෙනවා ඩෙක්ස්ට්‍රෝස් 200යි මිලිග්‍රෑම් කියන්නේ 5% ඩෙක්ස්ට්‍රෝස් මේක ප්ලස් 200 milliliters of 5% dextrose දෙනවා. හරිද? මුලින්ම දීලා බලනවා මෙයාගේ දීලා චෙක් දිගටම චෙක් කරනවා. අපිට අර කර්ව් එකක් තියෙනවා මතකයි කර්ව් එකක් තියෙනවා. ඒ කර්ව් එකට කියනවා රූමැක් මැතිව් නෝමෝග්‍රෑම්. රූමැක් හරි. රූමැක් මැතිව් නෝමෝග්‍රෑම් එක. රූමැක් මැතිව් නෝමෝග්‍රෑම් කියලා එකක් තියෙනවා. ඒක මේ අතර එයාගේ තියෙනවා පැරසිටමෝල් ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක. පැරසිටමෝල් ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක මේ අතර තියෙනවා පැය ගාන. හරිද? hours. දැන් අපිට මතකයිනේ 200 තමා 200 මිලිග්‍රෑම් තමා ටොක්සික්. හරිද? බිඳුව තියෙනවා. බිඳුව කියන්නේ දැන් කීයක්වත් නැහැ. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් කර්ව් එක මෙන්න මෙහෙම යන්නේ. හරි ස්ටෑන්ඩඩ් කර්ව් එක. ඒ කියන්නේ පැය 4කට වගේ පස්සේ යාට තියෙන්න පුළුවන් ගාන තමයි 30 ග්‍රෑම්. මේ 200ක් වගේ 200ක් තිබ්බට හරි sorry 200ක් නෙමෙයි. දැන් මෙයා බිව්වා කියමු පැන්ඩෝල් බිව්වා පැන්ඩෝල් බීලා 4 hours වෙද්දී ඇබ්සෝබ් වෙනවා අනිවාර්යෙන් 4 hours වෙද්දී ඇබ්සෝබ් වෙලා පැය 4ක් වගේ අගයකදී මෙයාට 200ක් තියෙනවා. හරි ඊට පස්සේ පැය 4 ඉඳන් ඊළඟට 16 පැය 16කදී ස්ටෑන්ඩඩ් විදිහට ගත්තොත් මෙයාගේ තියෙන්නේ 30යි දැන් 30යි කියන්නේ ග්‍රෑම් 30 නෙමෙයි අර ස්ටෑන්ඩඩ් එක. හරි ස්ටෑන්ඩඩ් එක 30යි ප්ලාස්මා පැරසිටමෝල් ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක 30යි කියන්නේ මෙයා ගන්න අර කිලෝග්‍රෑමයට බොඩි මේකෙන් මේ වැඩි කරලා තමයි ගන්න. මෙයා මිලිග්‍රෑම් 200යි මෙයා මිලිග්‍රෑම් 30යි. මේ වගේ එකක් තිබ්බොත් මේ වගේ ග්‍රාෆ් එකක යනවා නම් එයා හොඳ අතර හැරෙනවා. කියන්නේ අපි ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක බල මේක ඇඩ්මිනිස්ටර් කරන්නේ ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක බල පැය 4කට පස්සේ මෙයා ගන්න ෆුල් මේ ටොක්සික්. හරිද? ඊට පස්සේ ඊළඟ පැය 4 ඉඳන් 16 වෙනකන් ඊළඟ පැය 12 ඇතුළත අපි දෙන හැටි තමයි මම මේ කියන්නේ. මොනවද? N-acetyl-cysteine දෙන හැටි. දැන් මෙයා පැය 4කට පස්සේ 4 hours වලට පස්සේ මෙයා හොස්පිටල් එකට ගේනවා. හොස්පිටල් එකට ගෙනාවම මෙයාගේ පැරසිටමෝල් ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක කීයද? උපරිම ලෙවල් එකේ ටොක්සික් ලෙවල් එකේ තියෙන්නේ. එතකොට මෙයා මේ හොඳ වෙන හැටි. කියන්නේ සාමාන්‍යයෙන් normally මෙයා හොඳ වෙන හැටි තමයි මේ graph එකෙන් තියෙන්නේ. අන්තිමට පැය 24ක් වගේ යනකොට මෙයාගේ ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක බිඳුවට එනවා. හරි සාමාන්‍ය හොඳ වෙන හැටි තියෙන්නේ. නමුත් රිස්ක් ෆැක්ටර් එකක් තියෙන එක්කෙනෙක් රිස්ක් ෆැක්ටර් එකක් මතකනේ ක්‍රොනික් ඇල්කොහොලිසම් නැත්නම් එයා මැල්නියුට්‍රිෂන් ඒ වගේ HIV ඉන්ෆෙක්ෂන් ඒ වගේ රිස්ක් ෆැක්ටර් එකක් තියෙන එක්කෙනෙක්ට ටිකක් භයානකයි. එතකොට එයාගේ කර්ව් එක යන්නේ මෙන්න මේ වගේ. හරි එයාගේ කර්ව් එක යන්නේ මේ වගේ. හරි එයාගේ කර්ව් එක යටින් තමයි යන්නේ. කර්ව් එක යටින් යනවා කියන්නේ මොකද්ද? මෙයා රිස්ක් ෆැක්ටර් එකක් තියෙන කට්ටියගේ ටක් ගාලා කියන්නේ මෙයා ග්‍රේඩියන්ට් එකට වඩා මේ ග්‍රේඩියන්ට් එක වැඩි ටක් ගාලා මෙයාගේ අඩු කරන්න ඕනේ. රිස්ක් ෆැක්ටර් එකක් දෙන එක්කෙනෙක්ගේ අඩු කරන්න ඕනේ මේ ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක පැරසිටමෝල් ඉක්මනට අඩු කරන්න ඕනේ. හරිද? මේ කර්ව් එක රිස්ක් ෆැක්ටර් එකක් තියෙන එක්කෙනෙක් with risk factor කියන්නේ මේකට වඩා ඉක්මනට පැය 12ක් අතර තුර අඩු කරන්න ඕනේ. දැන් අපි බලමු NAC ඇඩ්මිනිස්ට් කරන හැටි මුලින්ම
දෙනවා එයාට 150 200යි කිලෝග්‍රෑම් එයාගේ බර අණුව IV දෙනවා. ඒ කියන්නේ NaC+ 2 ml of dextrose දෙනවා. ඊට පස්සේ ආපහු දෙනවා එයාට මේකෙන් හතරෙන් එකක් දෙනවා 50 මිලිග්‍රෑම් එකත් එක්ක 500යි ඩෙක්ස්ට්‍රෝස්. හරි 500 ඩෙක්ස්. දැන් ටික ටික මෙන්න මේක වැඩි කර දෙන්නේ. අන්තිමට දෙනවා මේ පැය 12 ඇතුළත දෙන විදිහ කියන්නේ. හරි අන්තිමට මේවා ආයි මේවා ටිකක් වැඩි කරලා දෙනවා. මේකත් 1000ක් කරලා දෙනවා ඩෙක්ස්ට්‍රෝස්. හරි මේ ඩෙක්ස්ට්‍රෝස් මේ විදිහට තමා මේ තෙරපි ට්‍රීට්මන්ට් එක යන්නේ. මුලින් මෙයා පැන්ඩෝල් බීලා පැය 4ක් ඇතුළත තුල හොස්පිටල් එකට ගේනවා. හොස්පිටල් එකට ගේද්දි අපි බලනවා රූමැක් මැතිව් නොමෝග්‍රෑම් එකේ මෙයාගේ පැරසිටමෝල් ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක උපරිමටම ගිහිල්ලා හරි 200යි. මේ 200 කියලා අරන් තියෙන්නේ ස්ටෑන්ඩඩ් විදිහට. හරි ස්ටෑන්ඩඩ් විදිහට අරන් තියෙන්නේ. පටලවා ගන්න එපා. මේ ස්ටෑන්ඩඩ් විදිහට උඩරිම ගිහිල්ලා තියෙන්නේ. ඒක ටික ටික අඩු වෙන හැටි තමයි මේ තියෙන්නේ. මේ කර්ව් එකේ මෙයා ග්‍රේඩියන්ට් එක වැඩි රිස්ක් එකක් තියෙන කෙනෙක්ට දෙනවා නම් මෙයා මේ ප්‍රොසෙස් එක ඉක්මනට කරන්න ඕනේ. හරි ඊළඟට අපි කතා කරන්නේ දැන් අපි කතා කරා මැනේජ්මන්ට් එක. මෙතියෝනින්. හරි ඊළඟට බලමු කොහොමද මෙතියෝනින් ඇඩ්මිනිස්ටර් කරන්න කියලා. ඒකත් අර වගේම තමා මෙතියෝනින් එකත් අර වගේ තමා. යා හොස්පිටල් ඇඩ්මිනිස්ටර් කරනවා. හොස්පිටල් ඇඩ්මිනිස්ටර් කරාම 4 hours වලින් වගේ එයාගේ උපරිමටම ගිහිලා තියෙන්නේ මේ පැරසිටමෝල් ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක. එයාට 2.5 followed by 3 more doses of 2.5 given 4 hourly. 4 hourly යාට 2.5 gram of methionine දෙනවා. ආයි පැය 4කට පස්සේ 4 hourly දෙනවා. එහෙම තමයි දෙන්නේ. පැය 4 ඊට පස්සේ 8 පැය 12 16 මතකයිනේ. අතන අපි ඇඳා රූමැක් මැතිව් නොමෝග්‍රෑම් එක. ඒක පැය ට්‍රීට්මන්ට් එක හොඳට වෙනවා නම් පැය 16ක් යද්දී එයාගේ 30 වගේ ඉතුරු වෙලා තියෙනවා. ඊළඟ පැය 24 යද්දී යාගේ අනිවාර්යෙන් බහිනවා 0 වලට. පැය 24 වගේ යද්දී 0 වලට බහිනවා. අපිට ඒ වගේ තමයි යාට මෙතියෝනින් ඇඩ්මිනිස්ටර් කරන්නේ. හරිද? දැන් අපි බලමු තව පොයින්ට් එකක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය මේ වගේ පේෂන්ට් කෙනෙක් ගෙනාවහම පැනඩෝල් බීලා පොයිසන් වෙලා පේෂන්ට් කෙනෙක් ගෙනාවහම එයාගේ අපි චෙකප් ටිකක් කරනවා. ඒ චෙකප් ටික නිකන් දැනගන්න. එයාගේ අපි දැන් liver එක ඩැමේජ් වෙලානේ කියලා බලන්නේ. liver function test එකක් කරනවා. හරි prothrombin time නැත්නම් INR ටෙස්ට් එක කරනවා. එයාගේ INR ටෙස්ට් එක 1.3 වලට වඩා වැඩි නම් එයාට අනිවාර්යෙන් NaC දෙන්න ඕනේ. හරි ඒ ටෙස්ට් එක කරනවා. liver function test එක කරනවා. බලනවා liver එක කොහොමද කියලා. තව renal function test එකක් කරනවා. අපි කතා කරා
CYP එන්සයිම් එක කිඩ්නීස් වලත් තියෙනවා. එහෙනම් කිඩ්නි ඩැමේජ් එකකුත් වෙන්න පුළුවන්. එහෙනම් රීනල් ෆන්ක්ෂන් ටෙස්ට් එකකුත් කරනවා. කරලා බලනවා. blood glucose and serum electrolytes. blood glucose and serum electrolyte ටෙස්ට් එකකුත් කරනවා. ඒ ටික තමයි තියෙන්නේ පැරසිටමෝල් පොයිසනින් වලට. ඉතින් ලෙක්චර් එක ඉවරයි. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති ප්‍රශ්න වගේක් ඒවත් කරන්න පාස් පේපර්ස් කරලා බලන්න පුළුවන්ද කියලා. thank you.